නමෝ තස්ස භගවතු භගවතු අරහතෝ අරහතෝ සම්මා සම්මා සම්බුද්දස්ස සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු භගවතු අරහතෝ අරහතෝ සම්මා සම්මා සම්බුද්දස්ස සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු භගවතු අරහතෝ අරහතෝ සම්මා සම්මා සම්බුද්දස්ස. සම්බුද්දස්ස. වැඩමවදාළ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇතුළු ලෝකවාසී පින්වන්ත ගුණවන්ත මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වුණාට පස්සේ ඔබ අප හැම දෙනාටම මේ දුක්ඛිත අසාධාරණ සසරෙන් ගැලවෙන්නට මාර්ගයක් එළිපෙහෙළි වෙනවා. ඒ මාර්ගය හරියට හඳුනගෙන ඒ මාර්ගය හරියට පුරුදු පුහුණු කරලා මේ ජීවිතයේදී මුණත් අපට සංසාර දුක්ඛයෙන් ගැලවෙන්නට අවස්ථාවක් ලැබුණු කාලයක් තමයි මේ බුද්ධ ශාසනයක් පවතින කාලය කියලා කියන්නේ. ජයමග රූපවාහිනී නාලිකාව ඔස්සේ ඉන්ද්‍රකීලයේ දහම් කතිකාවත මේ පින්නතුන් වෙත රැගෙන එන්න ප්‍රධාන හේතුවත් මේ ජීවිතේම නිවන් දකින්නට අපි කල යුත්තේ මොකක්ද කියලා සාකච්ඡා කරන්න. සංසාරේ තවත් භවයකට තල්ලු කරන්න නෙවෙයි, භවගාමී ජීවිතයකට තල්ලු කරන්න නෙවෙයි, මේ ජීවිතේම මේ වැඩේ කරගන්නේ කොහොමද කියලා කතා කරන්නයි ඉන්ද්‍රකීලය දහම් කතිකාවත ජයමග රූපවාහිනී නාලිකාව ඔස්සේ පිළිතුරු වෙත ගෙනෙන්නේ. අපිත් එක්ක අද දවසෙත් ඒ දහම් මාර්ගය පිළිබඳව කතා බහ කරන්නට, මේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව ගැන කතා බහ කරන්නට එකතු වෙලා ඉන්නවා වෙනද වගේම අපේ කල්යාණ මිත්‍ර ගෞරවනීය කොළොන්නාව අබේසිංහරාම වාසී ඉඳුරුහේනේ රාජකීය පඬිතු ඉඳුරුහේනේ ධම්මදේව ස්වාමීන්ද්‍රයන් වහන්සේ. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ තාම ගෞරවයෙන් අද දවසේත් ඉන්ද්‍රකීලයේ දහම් කතිකාවතට පිළිගනු ලබනවා. ස්වාමීන් වහන්සේ අපි දැන් කාලයක් තිස්සේ කතා බහ කරන්නේ මහා පරිනිර්වාණ සූත්‍රය සම්බන්ධව. සම්මා සම්බුදු පියාණන් වහන්සේ කියන ඒ අසහාය ශාස්ත්‍රඥ වහන්සේගේ සංසාර ගමනව නිමා කරමින් ඒ උතුම් බුදු පියාණන් වහන්සේ පිරිනිවී යන්නට ආසන්න මාස කිහිපය තුල තථාගතයන් වහන්සේගේ ජීවිතයේ ගෙවී ගිය හැටි තමයි පින්වත්නි මහා පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් වෙලා තියෙන්නේ. බොහෝ සංවේගය උපදවන කාරණා රාශියක් සහිත සූත්‍රයක් තමයි මහා පරිනිර්වාණ සූත්‍රය කියන්නේ. ඉතින් මේ මහා පරිනිර්වාණ සූත්‍රය ආරම්භ වෙන්නේ මගධ දේශයේ අජාසත් රජතුමාගේ යම් කිසි කාරණාවක් මුල් කරගෙන එතෙන් සිට ස්වාමීන් වහන්සේ විවිධ කාරණා ඔස්සේ සූත්‍රයේ දිගහැරෙනවා. අපි මේ හැම කාරණාවක් පිළිබඳව දීර්ඝ වශයෙන් සමහර කාරණා කෙටි වශයෙන් සාකච්ඡා කරමින් දැන් ඇවිල්ලා ඉන්නේ කෝටි ග්‍රාමයේදී සම්මා සම්බුදු පියාණන් වහන්සේ ශ්‍රාවකයන් සමග සතර සතිපට්ඨානය ස්වාමීන් වහන්සේ කතා කිරීම දේශනා කිරීම සම්බන්ධව සාකච්ඡාවට බඳුන් කරන්න. එතනදී ස්වාමීන් වහන්සේ අපි ආසන්න දින කිහිපෙම කායානුපස්සනාවට අයිති විශේෂ කර්මස්ථාන කිහිපයක් ගැන කතා බහ කළා. ප්‍රායෝගික වෙදිනදා ජීවිතයේ විශේෂයෙන් මේවා භාවිතා කරන්න කොහොමද කියලා. අද දවසේ අපිට තියෙනවා ස්වාමීන් වහන්සේ සම්පජාන්නකාරී පබ්බය පිළිබඳව. සම්පජාන්නකාරී භාවය පිළිබඳව කතා බහ කරන්න. මේක බුද්ධ ශාසනයේ හදවත වගේ කමටහනක්. මේ සම්පජාන්නකාරී ස්වභාවය නැත්තම් කීයටවත් අවබෝධයටපත් වෙන්නේ නැති නිසා. ඉතින් ස්වාමීන් වහන්සේ අපි ඉස්සෙල්ලාම අපේ පින්තුන්ගේ දැනගැනීම පිණිස අපි මොකද්ද මේ සම්පජානකාරී භාවය කියන්නේ කියලා අපි ඉස්සෙල්ලාම ඔබ වහන්සේගෙන් දැනගන්න කැමතියි. අවසරයි අපි ගෞරවනීය පූජනීය වන්දනීය විනයාචාර්ය උහුල්වැල්ලේ සාරද ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ සම්පජානකාරී හෝති කියන මෙන්න මේ ධර්ම පාඨය මේ අවස්ථාවේදී අපි මොකක්ද බුදුරජාණන් වහන්සේ තුලින් දේශනා කළා තියෙන්නේ, සම්පජානකාරීත්වය කියන්නේ මොකක්ද කියලා අපි සාකච්ඡා කිරීම ස්වාමීන් වහන්සේ දේශනා කළ පරිදි ඉතාමත්ම වටිනවා. ඇත්තටම ස්වාමීන් වහන්සේ දැන්
අපේ ජීවිතයේ බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී අප වෙනවනේ කැප වෙනවනේ. ඒ කියන්නේ මහණෙනි යම් කෙනෙක් සතර සතිපට්ඨානයේ වඩනවා නම් ඒ කෙනාට උපරිම අවුරුදු 7යි අවම දවස් 7යි. ඒ කැපවීම ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේ නිකන් නෙමෙයි කැප වෙන්නේ. මෙන්න මේ කියන සම්පජාඤ්ඤයට අනුකූලව කෙනෙක් ජීවිතය සකස් කර ගන්නවා නම් තමයි ඔය කියන අපවීම කැපවීම බුදුරජාණන් වහන්සේ සිද්ධ කරන්නේ. එහෙමයි. කියන්නේ මේ ක්‍රමවේදයට අනුකූලව ජීවිතය හැඩගස්වා ගත යුතුයි. මේ සම්පජාඤ්ඤ වැඩිීමේදී කාරණා 4ක් මූලික කරගෙන අපි කරන්නට ඕනේ. එහෙමයි. පළවෙනි එක තමයි සාර්ථක සම්පජාඤ්ඤය. ඒ වගේම සප්පාය, ගෝචර සහ අසම්මෝහ කියන මේ සම්පජාඤ්ඤ 4. එතකොට මෙන්න මේ සම්පජාඤ්ඤ 4 මූලික කරගෙන තමයි අපි අර ඉරියාපත පබ්බ වශයෙන් තියෙන ඉරියව් පැවැත්වීමේදී මේ හැම දෙයකින්ම මෙන්න මේ කාරණා 4 ප්‍රකට වෙන පරිදි තමයි අපි මේ කටයුතු කරන්නට ඕනේ. එහෙමයි. සායනාස දැන් මේ මෙතන පොඩි ගැටලුවක් එනවා. දැන් අපි ගොඩාක් කාලෙ තන සති සම්පජාඤ්ඤ කියලා වචන දෙකක්. එහෙමයි. දැන් අපි සම්පජාඤ්ඤ කියන එක අයින් කළා සතිය කියන මේ සතිය සහ සම්පජාඤ්ඤ කියන්නේ දෙකක්ද නැත්නම් එකක්ද කියලා අපිට දැනගන්න. එහෙමයි සංසය ඇත්තම දැන් බොහෝ දෙනෙක් දැන් සතිපට්ඨාන ගැන කතා කරනකොට ලොකු ගැටලුවක් තියෙනවා. වර්තමාන කතා බහට ලක් වෙනවා. දැන් කරන්න තියෙන දේ නිකන් බලාගෙන ඉඳීමද? දැන් අපි කියමු අපි යනවා. දැන් යනවා කියන එක ඇවිදිනවා අතපය හසුරනවා. දැන් මේක නිකන් මේ බලාගෙන ඉඳීමද සතිපට්ඨානය කියන. සමහර අය එහෙම ගැටලු තියෙනවා. දැන් සමහර අය කියනවා ඇස් දෙක වහගෙන හුස්ම අහලා ආස්වාද ප්‍රස්වාසය දිහා බලාගෙන ඉන්න මුකුත් කරන්න එපා. එහෙමයි. එච්චරයි. එහෙම කියනවා සමහර අය. එතනින් එහාට දෙයක් නෑ සාම. ඒක දැන් මෙතෙන්දී සති සම්පජඤ්ඤය කියන සනස දැන් මේ දෙක දැන් සතියයි සම්පජඤ්ඤයයි මේ දෙකම සනස එකටම යෙදෙන අවස්ථාවේ අපිට මෙතෙන්දී හඳුන්වා ගන්න පුළුවන්. එහෙමයි. දැන් සයනාංශ මේ ඕකට උපමාවක් මතක් වුණා. එහෙමයි. මම ඊට කලින් එක දවසක් මතක් කරේ ඒක. දැන් සිහිය සහ නුවණ කියන එක වෙන මඳුර ගන්න. දැන් යම් කිසි කෙනෙක් ස්වාමීන් වහන්සේ ගොයන් කපන්න යනවා. දැන් ගොයන් කපන්න යනකොට මෙයා මොකද කරන්නේ? ගොයන් මිටි එක අතකින් අල්ල ගන්නවා. එහෙමයි. ගොයන් මිටිය මෙහෙම හයියෙන් අල්ල ගන්න එක අතකින්. ඒක අල්ල ගැනීමෙන් තොරව කැපීම කියලා එකක් වෙන්නේ නැහැ. වෙන්නේ. දැන් අපේ අම්මලා ගෙවල් වල ඔය මේස හිරවන තියෙනවා. එහෙමයි. දැන් මේස හිරවනේ අර කරකවන මේස හිරවනේ පොල් අඩලේ තියෙනවා. පොල් අඩලේ තියලා හිර කරලා ඊට පස්සේ තමයි කරකවන්නේ. ඒ පොල් අඩලේ තියලා හිර කරන්නේ නැතුව කරකැවීමක් කියලා දෙයක් අපිට වෙන්නේ නැහැ. වෙන්නේ නැහැ. අන්න ඒ වගේ අර ගොයම් මිටිය අල්ල ගන්නවා වගේ තමයි ස්වාමීන් වහන්සේ සිහිය කියන්නේ. එහෙමයි. දැන් ආනාපාන අරමුණ සිහියෙන් අල්ල ගන්නවා. එහෙමයි. අල්ලගෙන එතකොට දැන් අපි කතා කළ සම්පජඤ්ඤ කියන්නේ ඒ ආනාපාන අරමුණ නුවණින් දකින්න. නුවණින්. අල්ලගත්තේ නැත්නම් නුවණින් දකින්න පුළුවන් කම එහෙමයි සානස්. එහෙනම් සිහිය නැත්තම් නුවණක් ගැන අපිට කතා කරන්න පුළුවන් කමක් නෑ. හැබැයි නුවණ නැතුව සිහිය තියෙන්න පුළුවන්. එහෙමයි. ඒ කියන්නේ දැන් ආනාපානයේම හිත පිහිටුවාගෙන ඉන්න හැබැයි ඒක අනිත්‍ය වශයෙන් දකින්නේ නෑ, දුක් වශයෙන් දකින්නේ නෑ, අනාත්ම වශයෙන් දකින්නේ නෑ. එහෙමයි. එතකොට සාහිණාංශ මේ දෙක අපි තේරුම් ගන්න ඕන අපේ පින්නතුන්. සම්පජඤ්ඤ කියන්නේ එකක්, සතිය කියන්නේ සිහිය කියන්නේ තව එකක්. එතකොට සිහියෙන් කරන්නේ ආනාපාන අරමුණ ගත්තොත් ආනාපාන අරමුණේ පිහිටුවන්නේ සිහිය. සතිය. ඒකට සම්පජඤ්ඤ එකතු වෙනවා කියන්නේ අනිත්‍ය වශයෙන් දැකීම, දුක්ඛ ලක්ෂණයේ වශයෙන් දැකීම, අනාත්ම ලක්ෂණ වශයෙන් දැකීම හේවත් ඒ සම්පජඤ්ඤම තමයි සායනාංශ. එතකොට යෝනිසෝ මනසිකාර කියන්නේ, ප්‍රඥා චෛතසිකය කියන්නේ, විද්‍යාව කියලා කියන්නේ. ඒ ඔක්කොම සම්පජඤ්ඤ හඳුන්වන මේ තවත් ආදේශක වචන. එතන සනස දැන් මෙතන කියන බුදුරජාණන් වහන්සේ සම්පජඤ්ඤයෙන් යුක්ත වෙන්න කියලානේ. එහෙමයි. නුවණින්. නුවණින් යුක්ත වෙන්න කියන එක. දැන් නුවණින් තමයි අපි හැමදේම කරන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපිට මේ භාවනා කරන යෝගාවචරයාට ඒ අදාළ ගමන යන්න පුළුවන්කම තියෙන්නේ. සායනාත මෙතනදී අර සංජානාති, විජානාති, පජානාති කියන කාරණා තුනක් පොඩ්ඩක් විග්‍රහ කළොත් හොඳයි. ඒ කියන්නේ මේ බුද්ධ ශාසනයක් මතුවෙන්නම ඕන මේ සම්පජඤ්ඤ මතුවෙන සායනාත. ඒ නිසා පොඩ්ඩක් මේ සංජානාති කියන්නේ මොකද්ද? විජානාති කියන්නේ මොකද්ද? ඊට ප්‍රතිවිරුද්ධ පජානාති කියන්නේ මොකද්ද කියලා අපේ පින්නතුන් දැනගත්තොත් හොඳයි කියලා හිතනවා.
එහෙම සනස ඇත්තටම මේ සංජානාති කියන සනස මේක ඇත්තටම මේ පජානාති කියන්නේ දැනගන්නවා කියන එකනේ. එහෙමයි. දැන් සංඥා කියන උපසර්ගය ආවට පස්සේ දැන් සංජානාති කියනකොට ඒක මනාව දැනගන්නවා. දැනගැනි පජානාති දැනගැනීම එකක්. සංජානාති කියන්නේ ඒක මනාව දැනගැනීම. එහෙම නැත්නම් සංඥාව ඇති කර ගැනීම ඒක ඊට වඩා වැඩි දුණු භාවයක්. එහෙමයි. ඊළඟට විජානාති කියලා කියන්නේ විඥාණයෙන් හඳුනා ගන්නවා. දැනගන්නවා. එහෙමයි. විඥාණයෙන් දැනගන්නවා. එතකොට පජානාති කියලා කියන්නේ ඔය කියන විදිහට ඔය අසම්මෝහ සම්පජඤ්ඤය. ඒ කියන්නේ අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් දැකීමේ ප්‍රඥා චෛතසිකය. එහෙමයි. අර විදර්ශනා නුවණ ඇති කර ගැනීම ප්‍රඥා චෛතසිකය තමයි. එහෙමයි. ඒ කියන්නේ සයන්ස් අපි හිතමු දැන් ඔන්න අපි දකිනවා අරලිය මලක් දැක්ක කියලා හිතමු. එහෙමයි. එතකොට අරලිය කියලා හඳුන ගැනීම සංජානාති. හඳුන ගැනීම. එහෙමයි. අරලිය කියලා අපි හඳුන ගන්නවා අතීත සංඥාන භාවිතාවෙන්. ඒක සංජානාති. විජානාති කියන්නේ ඒ අරලිය මල දැකීම කියන සිද්ධිය. දැකීම කියන සිද්ධිය. එතකොට පජානාති කියන්නේ අරලිය මල අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් දැකීම. එහෙමයි සනස. එතකොට දැන් ශරීරයක් දැක්කට පස්සේ අපි ශරීර හඳුන ගන්නවා. මේ අම්මායි තාත්තයි කියලා හඳුන ගන්නවා. ඊළඟට අම්මා දැකීම තමයි විජානාති. දැනගැනීම. එහෙමයි. පජානාති කියන්නේ අම්මා අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් එහෙමයි. දැකීම. නිස්සත්ත නිජීව නිස්පුද්ගල විදිහට දැකීම. ඒක විශේෂයෙන්ම සත්පුද්ගල සංඥා බැහැර කරලා දැකීම පජානාති. එහෙමයි සනස. එතකොට සංජානාති, විජානාති කියන්නේ හඳුනා ගැනීම සහ දැන ගැනීම. ඒ දෙක සංසාරේ ඕන තරම් තියෙනවා. එහෙමයි. හැබැයි සායනාංශ පින්නත් මේ පජානාති කියන සම්පජඤ්ඤ කියන කාරණාව මතුවෙන්නේ බුද්ධ ශාසනයක විතරමයි. බුද්ධ ශාසනය නැති කාලයක සම්පජඤ්ඤ කියලා වචනයක් ගැන අහන්නවත් ලැබෙන්නේ නැති අහන්නවත් ඇත්ත නෑ සනස. අනිත් එක එහෙම යෙදවීමකුත් නෑ. ඒ එහෙම වුණා කියන සංසාරයෙන් ගැලවීමක් නෑ. මොකද විදර්ශනාව කරන්නම ඕනි අපිට මේ කෙලෙස් දුරු කරන්න. එහෙමයි. එතකොට සායනාංශ දැන් ඔබ වහන්සේ සඳහන් කළ මෙතනදී කාරණා හතරක් යටතේ අපි සම්පජඤ්ඤ පිළිබඳව ඒ කියන්නේ එකම සම්පජඤ්ඤ ආකාර හතරකට අපි බෙදාගෙන තියෙනවා. එහෙමයි සනස. සාර්ථක සම්පජඤ්ඤ, සප්පාය සම්පජඤ්ඤ, ගෝචර සම්පජඤ්ඤ සහ අසම්මෝහ සම්පජඤ්ඤ. සායනාංශ අපි ඉස්සෙල්ලාම කතා බහ කරමු සාර්ථක සම්පජඤ්ඤ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ දැන් අපේ එදිනදා ජීවිතයේ විශේෂයෙන්ම දැන් සාර්ථක සම්පජඤ්ඤ තුල කටයුතු කරනවා කියන්නේ මොකද්ද? ඒක ලෞකික හරි ලෝකෝත්තර හරි විශේෂයෙන්ම අපි කතා කරන ලෝකෝත්තර පැත්ත. එහෙම. අපේ සනස මේ සාර්ථක සම්පජඤ්ඤය කියලා කියන්නේ කරන දේ කරන්නේ මොකක් සඳහාද කියන අර්ථය දැනගෙන කිරීම. දැන් අපි දැන් මෙතෙන්දී කතා කරනවා යෑම ඊම පිළිබඳව ස්වාමීන් වහන්සේ. අභික්ඛන්තේ පටික්ඛන්තේ දැන් යනකොට Taman දැනගන්න ඕනි යෑම මගේ අර්ථයක් පිණිසද වෙන්නේ. මගේ අපි කියමු කෙනෙක් ගමනක් යනවා කියලා. අපි දුර සායනාංශ දැන් කවුරු හරි කාටද අදහසක් එනවා පන්සලට යන්න ඕන කියලා. එහෙමයි. ඒ වගේ අදහසක් ආපු කෙනෙක් දැන් ආපු ගමන් එයා කල්පනා කරනවා දැන් මම මේ පන්සලට යන්නේ මොකටද? දැන් පන්සලට ගියාට යන අදහස එනවත් එක්කම එයාට කල්පනා වෙන්න ඕනේ මම යන්නේ මේ මොකක් කිරීමටද කියලා දැනගෙන අර්ථය දැනගෙන තමයි යනවනේ යන්නේ. මෙතන කුසලයක් මතුවෙනවද? එහෙමයි. නිවන් මඟ වඩන කෙනෙක් නිසා. නිවන් මඟ විශේෂයෙන් මෙතන සනස යෝගාවචරය ගැන කතා කරන්නේ. එතකොට අනිවාර්යයෙන්ම මම මේ යෑමෙන් මට අර්ථයක් වෙනවද? ඒතර අනර්ථයක් වෙනවා නම් සම්මත ඒ දේ කරන්න හොඳ නැහැ. දැන් අපි කියමු පන්සලට අනේකෙන් අනර්ථයක් වෙන්නේ නැහැනේ. නමුත් ඊළඟට පන්සලට යෑම Tamanට සප්පායද? උදාහරණයක් ගත්තම සානස දැන් යම් කිසි දෙයක් පන්සලේ මොකක් කර පින්කමක් කරනවා කියමුකෝ. වටිනා පින්කමක් කරනවා. වටිනා පින්කමක් කරනකොට එතෙන්ට බොහෝ පිරිස් එකතු වෙනවානේ. කාන්තාව එකතු වෙනවා, පුරුෂය එකතු වෙනවා. එතකොට එක එක පුද්ගලයෝ එකතු වෙනවා. දැන් බොහෝ විට යෝගාවචරයන් මේ වගේ තැන් වලට යන්න කැමති නැහැ. ඇයි යන්න කැමති නැත්තේ? ඒ යෝගාවචරය දන්නවා දැන් පන්සලට ගියාට පස්සේ ඒ කරන පින්කමේ අර්ථයක් තියෙනවා. ඒකේ කුසලයක් වැඩෙනවා, ඒකේ යහපතක් තියෙනවා, ඒක දකිනවා. ඒකේ වටිනාකමක් දන්නවා. හැබැයි සමහර වෙලාවට ඒක සප්පාය වෙන්නේ නැහැ. මොකද තමන්ගේ කමටහනට ඒක බාධාවක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සායනාංශ දැන් යම් කිසි කෙනෙක් අපි හිතමු ඔන්න අනිත්‍ය සංඥාව හරි නැත්නම් අපි ආනාපාන සතිය
එහෙමයි. ආනාපාන සතිය කමඨහන වඩින්න කාලයක්. එහෙමයි. නැති ලොකු කැපවීමකින් මේ භාවනා කරගෙන ඉන්නවා. මෙයාට පවුල කෙනෙක් කන ගහනවා මේ අපි යාළුවෙක් කියලා හිතමු. යාළුවෙක් කියනවා මෙන්න මෙහි ලොකු පින්කමක් තියෙනවා. අපි යමු කියලා. එතකොට දැන් ඔබ සඳහන් කළ විදිහට දැන් මෙයා එතකොට කල්පනා කරන්න ඕනේ. එහෙමයි. හරි පුදුම දෙයක් සැලසුම් සහගත ජීවිතයක්. ඒතරම් සැලසුම් සහගතවම ජීවිතය ගත කිරීමක් නේද? එහෙමයි. යෝගාවචරයා දැන් කල්පනා කරනවා අර ආනාපාන ආදී කරන කෙනා මේ වෙලාවේ පින්කමට යෑම තුලින් අර්ථයක් අනර්ථයක් වෙයිද? ඒ පින්කම කියන සිද්ධිය. එහෙමයි. එහෙමයි. එතකොට මෙයාට හිතෙනවා හරි මෙතන කුසලයන් සිද්ධ වෙන්නේ බුද්ධ වන්දනාව සිද්ධ වෙනවා චෛත්‍ය වන්දනාව සිද්ධ වෙනවා කුසලයක් සිද්ධ වෙනවා. ඒක සාර්ථක සම්පජඤ්ඤය. මෙයා අර්ථයක් වෙනවද අනර්ථයක් වෙනවද කියලා බැලුවා. හරි අර්ථයක් වෙනවා. ඊළඟට එතකොට සඳහන් කළ විදිහට සාන්නාස දෙවෙනි එකේදී මෙයා කල්පනා කරනවා හැබැයි මේක මේ වෙලාවේ කරන්න සුදුසු එකක්ද? එහෙමයි. ඒක මට සප්පාය වෙන දෙයක්. සප්පාය සම්පජඤ්ඤය. එහෙමයි. දැන් ඒක දැන් සමහරට ඒ වගේ පිරිස් එක්ක ගැටෙනකොට ස්වාමීන් වහන්සේ අදාළ කමටහනෙන් තමයි බැහැර වෙන්න වෙන අවස්ථා තියෙනවා. දැන් අපි කියමු දැන් ඒ යෝගාවචරයා වැඩිපුර කතා නොකරන තරමටම තමයි එයාගේ භාවනාව වැඩෙන්නේ. එහෙමයි. ඔය වගේ තැන් වලට ගියාම අඳුරන අය එනවා. එහෙමයි. ඒ තැන් වල කතා සමහරවිට කතා නොකළු දේවල් පවා කතා කරනවනේ. ඒ ඕන තරම් වෙනවනේ. ඕන තරම් වෙනවනේ. ඒකට විස්තර අහන්න පුළුවන් මොනවද කරන්නේ ඒව අහන්නත් පුළුවන්. අනිත් එක ස්ත්‍රීන් දැන් පුරුෂයෙක් නම් ස්ත්‍රීන් නිසා දැන් අපි කියමුකෝ සානාංශ අධික රාගය තියෙන කෙනෙක් අමාරුවෙන් එයා කමටහනත් වර්ධනය කරන හිත එකඟ කරගත්තා කියලා. දැන් ඒ වගේ තැනකට ගියාම බොහොම ලස්සන ස්ත්‍රීන් එනවා. දැන් එයාට අදහසක් ඇති වුණොත් මගේ මේ කමටහන මෙතෙන්ට ගියාම බිඳෙයි කියලා අන්න එයා අසප්පාය නිසා නොයා ඉන්නකො. දැන් මට මතක් වුණා සායනාංශ එක භික්ෂුණීන් වහන්සේ නම මේ එක විහාරස්ථානයකට යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ එහෙම අනුමත කරපු දෙයක් නෙවෙයි ওই දේව රූප වගේ ඒවා නිර්මාණ කරන්න කියප එක. ඉතින් කොහොම හරි දේව රූප සහිත ලොකු බුද්ධ මන්දිරයකට යනවා. මේ භික්ෂුණීන් වහන්සේ දකිනවා එතන අර ඇතුල් වෙන තැනම අර ලස්සන දේව රූප හදලා තියෙනවානේ. මල් අතින් ගත්ත එහෙම. ඉතින් මේ දේව රූපේ මුරගල්නේ සනස මුරගල නෙවෙයි සාහිණාංශ මේ සඳහන් කරලා තියෙන විදිහට අර දැන් බුදු සමහර බුද්ධ මන්දිර වලට ඇතුල් වෙන ලොකු දොරටුවේම කොරවක් ගල්ල කියලා. එහෙමත් තියෙන මුරගල හරි එහෙම. එහෙම මුරගල් වලත් එහෙම තියෙන සාහිණාංශ. මේ අටුවාවේ මෙතන තියෙන්නේ අර බුද්ධ මන්දිරේට يعني කොරවක් ගල් පහු කරන් පඩිපෙළ නැගලා අපි බුද්ධ මන්දිරයට යනවනේ. බිත්තිය අන්න එහෙමයි සාහිණාංශ. අන්නේ බිත්තිය දෙපැත්තේ උසට හදපු දේව රූප දෙකක් තිබිලා තියෙනවා. ඒ රූප දෙක දකිද්දිම මේ භික්ෂුණීට ඇතුළේ රාගය කොච්චරද කියනවනම් එහෙනම් ගල් වල වගේ ඉඳලා තියෙනවා. එයත් එක්ක ආපු අනිත් භික්ෂුණිය මේ ඒ බුද්ධ මන්දිරේ වටේ ගිහිල්ලා ඇය නැති නිසා ඇවිල්ලා ඔබ වහන්සේ එන්නේ නැද්ද කියලා හොල්ලද්දි වැටෙනවා. ඒ රාගයෙන් මැරෙනවා ඒ වෙලාවේ. එහෙමයි. ඒ කියන්නේ එතකොට මේ භික්ෂුණීන් වහන්සේට ඇත්තටම එහෙම ගැටලුවක් තිබ්බනම් දැන් මේ පින්කමට එන්න කලින් එතුමියට හිතන්න තිබ්බා අපි කතා කළ විදිහට මේ කාලේ මම මේ වගේ පින්කමකට මෙවැනි රූප දර්ශන සහිත දැනකට එහෙනම් අපි පරිස්සම් වෙන්න එපා. කියන්නේ රාගය බලවත් කෙනා පරිස්සම් වෙන්න ඕන ගොඩක් තැනකට යනවා. එතෙන්දී කියන්නේ මේ පින්කමට විරුද්ධවවත් ඒක විවේචනය කරන්න එක වත් එහෙම එකක් නෙවෙයි අපි කියන්නේ. ඒකේ වටිනාකමක් දන්නවා. ඒ පින්කමේ ඇති ආසිනංශයක් දන්නවා. තමන්ට ඒක තමන්ගේ මේ අරමුණට මේ වෙලාවේ එහෙමයි. මේ වෙලාවේ තමන්ට දැනෙනු මේ කාලේ තමන්ගේ රාගය බලවත් කියලා. එතකොට එවැනි වෙලාවක එවැනි දර්ශන සහිත يعني එවැනි ප්‍රතිමාවක් උනත් විසුතුරු විදියට හදපු ඉතින් මේ ලෝකේ බණහන අයට ඕන තරම් සාන්නාංශ තේරෙනවා දැන්. එවැනි දේවල් වෙන්න පුළුවන්. දේව රූපයක් නිසා උනත් රාගය උපදින්න පුළුවන්. ඉතින් එතකොට එතුමිය හිතුවනම් සාර්ථක සම්පජඤ්ඤය යටතේ දැන් මේකට යෑම තුල අර්ථයක් අනර්ථයක් තියෙද කියලා හරි. ඇත්තට වර්ථයක් තියෙනවා. හැබැයි දෙවෙනි එකේදී සප්පාය සම්පජඤ්ඤයේදී මේ කාලේ මෙයා මේ කුසලයේ වඩද්දි මෙයාගේ රාගය බලවත් කියලා මෙයාට දැනෙනවා. මේ වගේ වෙලාවක වගේ පින්කමට ගියොත් මෙයාට ස්ත්‍රී පුරුෂයන් පේනවා අර වගේ පිළිම පේන්න පුළුවන්. ඒ තුලින් මගේ හිතේ රාගය ඇවිස්සෙන්න පුළුවන් කියලා ඒක වර්ජනය කරනවා. ඒක අතට දැන් යෝගාවචර මේ ස්ත්‍රී පුරුෂ එහෙම නැත්නම් කාන්තා පිරිමි මේ දෙපාර්ශවයේම කල්පනා කරන්න ඕන දෙයක් තමයි මෙතෙන්දී දැන් ඔය තමන්ගේ කමටහනට තමන්ගේ ඒ ගමනට බාධාවක් වෙන දෙයක් එතන වෙනවද? එන්නේ හැඟීම ඇති කරගැනීම තමයි සප්පායද අසප්පායද කියලා මෙතෙන්දී සාකච්ඡා කරන්නේ. එහෙමයි. සානහල් දේශනා කරා වගේ ඇත්තටම දැන්
පින්කමකදී උනත් අපට අසප්පාය දෙයක් වෙන්න පුළුවන්. එහෙමයි. දැන් සමහර වෙලාවට අධික කාර්යභාර දැන් ඒ වගේ තැන් වලට ගිහින් නිකන් ඉන්නත් බෑනේ. දැන් භාවනා ඒ වගේ කාර්යබහුල වැඩක් වෙන තැනක් ගිහිල්ලා වලක් වෙනදන් භාවනා කරොත් දෝෂාරෝපණ එන්න පුළුවන්. එහෙමයි. එහෙම නැත්නම් Tamanට බාහිර බාධා එන්න පුළුවන්. ඒ සප්පාය අසප්පාය ගැන අවබෝධ ඇති කරගන්න ඕනේ. එතකොට සයන්නාංශ මේ මෙතනදී හොඳට අපේ පින්නතුන් මතක තියාගන්න මේ දැඩිව භාවනා කරන යෝගාවචරය විශේෂයෙන්. එහෙමයි. දැඩිව භාවනා කරන යෝගාවචරය. කියන්නේ ඒ යෝගාවචරයේ ගොඩාක් පරිස්සම් වෙන්න ඕන අරමුණු හැමෝම. අර දැන් සූත්‍ර දේශනාවක තියෙන සයන්නාංශ දැන් ඉදිබුවෙක් හවස් ජාමේ මේ ගම් යූරක ඇවිදිනවා. ඇවිදිනකොට මෙයා දකිනවා මේ ඈත තියා මේ සිවලෙක් එනවා. ඒ සිවල දර්ශනය වෙනකොට මෙයා කරන්නේ කකුල් හතර ඇවුලයි දාගෙන කටු ඇතුලේ. සිවල මග අරනකම්ම ඉන්නව ගල්ගෙඩිය වගේ. අන්න ඒ වගේ කියනවා විසබා ගරමුණු හැමේ ශ්‍රාවකේ අකුල ගන්න ඕනේ කියන ජීවිතේ. එහෙමයි. කියන්නේ අර ඒ අරමුණ පැත්තට යොදවන එක නෙවෙයි කරන්න ඕන. අරමුණ පැත්තට ප්‍රතිවිරුද්ධව හිත අකුල ගන්න ඕන. ඒතර මෙතනදී සායනහංශ අපට උගන්වන්නේ ඒ සිද්ධිය යහපත් වෙන්න පුළුවන්. නමුත් ඒ සිද්ධිය ඇතුලේ Tamanට අකුසල් උපදින්න පුළුවන් මනසක් නම් මේ වෙලාවේ තියෙන්නේ. අපි ඒක මගහරින්න වෙනවා. ඒ ඊළඟට සායනහංශ මේක පොඩ්ඩක් පුළුල්ව ගත්තොත් එහෙම අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හොති. ඊළඟට ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හොති. සංඝාටිපද චීවර ධාරණේ සම්පජානකාරී හොති කියලා විස්තරයක් තියෙනවා. මේවා පොඩ්ඩක් අපි කොහොමද ගලපලා ගන්න මේ සාර්ථක සහ සප්පාය කියන සම්පජානනය. ඇත්තටම දැන් ඔය මේ දැන් අපි කතා කර අභික්ඛන්තේ පටික්ඛන්තේ යෑම ඊමේදී සන්හංශ මේ තමන් බලන්න ඕනේ තමන් යන ගමන අපි කලින් සඳහන් කළා වගේ අපිට ඒ විදිහට තෝරගන්න පුළුවන්. යන්නේ මොකටද? ඒ යෑමෙන් වෙන අර්ථය පිළිබඳ විමසන්න ඕනේ. ඒ අර්ථය වුණත් එතෙන්දී මට ඒක සප්පායද කියන හැඟීම ඇති වෙන්න ඕනේ. ඊළඟට ආලෝකිතේ විලෝකිතේ. දැන් ඉදිරියේ බැලීමේදී මේ පිටිපස බැලීමේදී දැන් සාන්නහස දැන් එක භික්ෂුන් වහන්සේ නමක් හිටියා. ඔය බාතිකාබේ රජුරන් කාලේ. දැන් බාතිකාබේ රජුරන්ට හිටිය බොහොම ලස්සන බිසවක්, තරුණ බිසවක්. දැන් වන්දනා කරන්න යනකොට මේ භික්ෂුන් වහන්සේ අර දෙමළ බිසව දිහා බැලුවා. බැලුවාම ඒ බැලුවේ ස්වාමීන් වහන්සේ රාගික හැඟීමක් ඇති කරගෙන. ලාමක අදහසින් තමයි බැලුවේ. ඒ කියන්නේ රූපය පිළිබඳව ආස්වාදය ඇතිකර ඒක සුවයි සුන්දරයි විදිහට දැක්කා. දැන් බලන්න දැන් සාර්ථක සම්පජඤ්ඤේ නෙමෙයි බැලුවේ රූපය දිහා. ඒකට අකුසලයක් උපදින විදිහට. එහෙමයි. ඒකේ ඒ තුළින් කුසලයක් නෙමෙයි ඒ තුළ වෙන අනර්ථයේ අර්ථය හෙව්වේ නැහැ. දැන් අනර්ථයේ අර්ථය ගැන අවබෝධයක් නැති හින්දා දැක්ක ගමන් අනර්ථයක් උපදින විදිහට ඒ රූපය කිරේ. ඒ කියන්නේ සායනාංශ දැන් අපි ගෘහස්ත ජීවිතයක් ගත කරන කෙනෙක් වැඩට යනවානේ. එහෙමයි. වැඩට යනකොට තියෙන ශරීර 1000ක් විතර හම්බ වෙනවා. එහෙමයි. එතකොට දැන් ඔබ වහන්සේ කියන විදිහට ඒ ශරීරය දිහා පවා ඇස් උස්සලා බලන්න කලින් ඇස් කරකවල බලන්න කලින් හිතන්න ඕනනේ. අතන තමයි දැන් ඔය ආසනස දේශනා කරලා අපි කලින් අර මෙතෙන්දී සම්බන්ධයක් ඇති කරගත්තනේ ගෝචර මේ සප්පාය කියලා. Tamanට හැඟීමක් එන්න ඕනි මම ඇහැක් කල්ලා බැලීම මට සප්පාය වෙනවද අසප්පාය වෙනවද? ඒ කියන්නේ අසවල් පුද්ගලයා දිහා බැලීම මේ වගේ රූපයක් දිහා බැලීම. දැන් පුරුෂයෙක් යනවා වැඩට. අපේ තාත්තා කෙනෙක් හරි කවුරු හරි තරුණයෙක් හරි වැඩට යනවා. Tamanට ඡායා මාත්‍රයක් දැනෙනවා ඉස්සරහින් ස්ත්‍රියක් එනවා කියලා. එහෙමයි. එතකොටම හිතේ ඇති වෙන අදහසක් දැන් මෙයා දිහා බලන එක මට සාර්ථක අර්ථයක්ද අනර්ථයක්ද? අනර්ථයක්ද කියලා එහෙමයි. එහෙනම් කොච්චර වේගෙන් වෙන්න ඕනද දෙහක්ද? එහෙමයි. අර්ථයක්ද අනර්ථයක්ද මෙහා දිහා බලන එක. ඊළඟට සප්පාය කියලා කියන්නේ අනර්ථයන් නම් ඒක බලන්නේම නැහැ. එහෙමයි. ඒක තමයි ගැලපෙනවද නැද්ද කියලා. එහෙමයි. එහෙමයි. ඒ වගේ මේක දෛනික ජීවිතයේ මේ ගොඩක් වැඩ කරන්න ඕන කාරණාවක්. එහෙම සංස ඇත්තට මේක මේ අර කෙනෙක් පහත් කළා කෙනෙක් මේව ගන්න නෙමෙයි තමන්ගේ ඇති වෙන කෙලෙස් ධර්ම. ඇත්තටම අපි අසලනේ සානහස. දැන් අපි කියමු උදාහරණයක් ගත්තාම දැන් මේක අපිට තව කෙනෙක්ටත් අනුග්‍රහ පිණිස අපිට කරන්න පුළුවන් නේ. දැන් මේ විහාරස්ථාන වලට යෑමේදී ඒ වගේ තැන් වලට යෑමේදී ඇත්තටම එතෙන්දී තමන්ට අදහසක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ තැන් වල යෝගාවචරෝ ඉන්නව වෙන්න පුළුවන්. දැන් මේ තැන් වල අර මේ හිත බොහොම අමාරු එකඟ කරගෙන ඉන්නව වෙන්න පුළුවන්. ඒ තැන් වලට සංවර ඇඳුමක් ඇඳගෙන යන්න ඕනේ. ඒකත් ස්වාමීනසේ හැංගීමෙන් දෙපේ. එහෙමයි. දැන්
ඒක කරුණා මෛත්‍රී සහගත හැඟීමක්. එතකොට දැන් යෑමේදී ඊමේදී ඒ වගේ හැඟීමක් ඇති වුණාම අපේ ස්වාමීන් වහන්සේ අර අර්ථය දැනගෙන නරතය දැනගෙන ඒ වගේ සප්පායත්වය අසප්පාය දැන් යෑමේදී දැන් බලන්න දැන් ඒ වගේ තැනකට යන්නේ මෙහෙම යෑමේ සප්පායද. එහෙම හැඟීමක් එන්න ඕනේ. දැන් එතකොට අනිත් අයටත් කරදරයක් නොවන විදිහට ඒ කියන්නේ අනිත් පැත්තෙන් ඒක යෝගාවචරයක් නොවුනත් එහෙමත් හිතන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් මෙතෙන්ද කියන්නේ නම් යෝගාවචරයාටම මූලික කරගෙන දැන් එතකොට දැන් කෙනෙක් දිහා බලනකොටම ස්වාමීන් වහන්සේ අපට තියෙන්න ඕනේ මගේ මේ බැලීම අනර්ථයක්ද වෙන්නේ අකුසලයක්ද වෙන්නේ කියලා හැඟීම තියෙන්න ඕනේ. එතකොට අපි කියමුකෝ යම් කිසි දෙයක් පිළිබඳව බැලීමෙන් අනර්ථයක් අකුසලයක් වෙන්නේ නැහැ කියලා. නමුත් ඒ ගෝචරද? ඒක ගැළපෙනවද කියලා තමන්ගේ කමඨහනට ගැළපෙනවද? කමඨහන් වල උනස් ස්වාමීන් වහන්සේ තමන්ට සප්පාය සහ අසප්පාය කමඨහන් තියෙන්න පුළුවන්. එහෙමයි. උදාහරණයක් ගත්තොත් දැන් කෙනෙක් මලමිනියක් ගන්නවා කියමු. දැන් මලමිනියක් ගන්නවා අසුභ කර්මස්ථානය වර්ධනය කරන්න. දැන් පුරුෂයෙක් නම් ස්ත්‍රී මලමිනියක් ගන්න එපා කියලා කියනවා මුලින්ම. ස්ත්‍රියක් නම් පුරුෂයෙක්ගේ මලමිනියක් ගන්න එපා කියනවා මුලින්ම. ඇයි එහෙම කියන්නේ හේතුව මලමිනියක් වුණත් දැක්කත් අර විවිධ අර ભેදය නිසා රාගය ඇති වෙන්න පුළුවන්. එහෙමයි සයන්නාංශ දැන් අපේ ආසන්න මේ භාවනා මධ්‍යස්ථානයේ මේ භාවනා වැඩසටහනක් තියෙන වෙලාවක එක මහත්තයෙක් මේ අට්ටික සංඥාවේ දැන් ඇටසැකිලි දෙක ඉස්සරහා තියලා තියෙන භාවනා ශාලාවේ. එහෙමයි. එක මහත්තයෙක් මගෙන් අහනවා ස්වාමීන් වහන්සේ මේකේ ස්ත්‍රී ඇටසැකිල්ල මොකද්ද පුරුෂ ඇටසැකිල්ල මොකද්ද කියලා. එහෙමයි. එතකොට දැන් මං කිව්වනම් ස්ත්‍රී ඇටසැකිල්ල මේක කියලා මෙයාට ඇටසැකිල්ල දිහා බලද්දිම ස්ත්‍රී සංඥාවක් එන්නේ. එහෙම අර හැඟීමත් එක්ක නේසනස බලන්න. එතකොට ඒ ස්ත්‍රී ඇටසැකිල්ලක දනිස් උකුල්ලට උරිස්සට ආදී වශයෙන් ස්ත්‍රී සංඥාවෙන් බලද්දී මෙයා අර රාගේ යටපත් කරගත්ත කෙනෙක් නෙවෙයි නම් මෙයාට ඒ තුලින් අකුසල උපදින්න පුළුවන්. හිතේ යෙදීම ස්වාමීන් වහන්සේම තිබ්බොත් ආයේ හේතුලක ඉක්මනටම ඒතර බලෙන් හරි ඒ සංඥා ඇති වෙනවනේ. එහෙමයි. එතකොට ඒ වගේ මේ සප්පාය සම්පජඤ්ඤෙදී හොඳ කටයුතු උනත් දැන් ඔබ සඳහන් කළ විදිහට දැන් නවසිවිතිකාදී යමක් කරන්න ගියොත් ඒ මලමිනිය උනත් පුරුෂයෙක් නම් ස්ත්‍රී ශරීරයක් ගන්න හොඳ නැහැ. ස්ත්‍රියක් නම් පුරුෂ ශරීරයක් ගන්න හොඳ නැහැ. දැන් ඔකට මේ හොඳ සිද්ධියක් මතක් වුණා මේ සායනාංශ මේ අර ස්වාමීන් වහන්සේලා වගේ රහත් වෙලා කියලා හිතාගෙන බුදුරජාණන් වහන්සේ හමු වෙන්න එනවා. එහෙමයි. ඉතින් බුදුරජාණන් වහන්සේට ආනන්ද හාමුදුරුවෝ ගිහිල්ලා කියනවා ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ අන්න අර ප්‍රදේශයේ ඉඳලා ස්වාමීන් වහන්සේලා පිරිසක් වැඩම කරලා තියෙනවා. උන්වහන්සේලා රහත් බව ප්‍රකාශ කරනවා. ඔබ වහන්සේ හමු වෙන්න අදහසින් ඉන්නේ කියලා. ඔහොමම යන්න කියනවා මේ සෝනට. ඔක්කොම ස්වාමීන් වහන්සේලා ටිකට සෝහනට ගිහිල්ලා සෝහනේ තියෙන මල කඳන් දිහා බලලා එන්න කියනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා යද්දි තිබ්බ ගොඩාක් ශරීර ස්ත්‍රී ශරීර. රාගය හටගත්තා. එතනින්ම හඳුනාගත්තා තමයි රහත් නැහැ කියලා. ඒ වගේ නවසිවිතික හෝ අට්ටික සංඥා හෝ වඩද්දී ස්වාමීන් වහන්සේ පුරුෂයෙක් නා ස්ත්‍රී ශරීර භාවිතා කළොත් අසප්පායයි. එහෙමයි. ස්ත්‍රියක් පුරුෂ ශරීර දිහා බලන්න ඕ විදර්ශනා කරන්න ගියොත් ඒත් අසප්පායයි. එහෙනම් ඇත්තටම සනස් දැන් ඔය යෝගාවචර කෙනෙක් ඔය අභික්ඛන්තේ පටික්ඛන්තේ කියන මේ තැන්වලදී යෝගාවචරයා සනස් වටපිට නොබලන තරමටම තමයි හොඳ. ඒ කියන්නේ අපිට කමටහන් දෙන ගුරුවරු පවා කියන්නේ පුළුවන් තරම් අඩි 2-3ක් ඉදිරිය බලාගෙන යන්න කියලා. මොකද වටපිට බලනකොට සනස් අපිට එන සංඥාවන් අපි නොහිතනම දෙයක් අපිට කමටහන්ට හානියක් වෙන්න පුළුවන්. එහෙමයි ඒක සිද්ධියක් මතක් වෙනවා. එහෙමයි. ඒක උපාසක මහත්තයෙක් අරණ්‍යයක භාවනාවට ගිහින්. ඒ අරණ්‍යයේ භාවනාවට ගියාට පස්සේ සක්මන් මළුව තියෙනවලු. ඒ සක්මන් මළුවට මේ එතන ලොකු මේ සියඹල ගහක් තිබ්බලු. සියඹල ගහේ මේ එක අත්තක් අර මේ සක්මන් මළුවේ මැදට බර වෙලා තියෙනවා. දැන් මේ සක්මනේ යනකොට ඒ කියන්නේ වැස්සත් එක්ක පොඩ්ඩක් පහත් වෙලා ඇති. මේ මහත්තයා කියනවා මේ කම්මුලේ බලන සායනාංශ වහන්සේ කෙනෙක් කොච්චර ඇත්තද කියලා කම්මුලේ අර මේ සියවලත්තක් ස්පර්ශ වෙලා. ඒක ස්පර්ශ වීගෙනම ඉස්සරහට යනකොට අතීත ස්පර්ශයක් මතක් වුණා. ඒ අතීත ස්පර්ශය තුළින් තව සිද්ධි ගොඩක් මතක් වුණා.
එතුමාට කමඨාන තුලින් ඉන්න අපහසු වෙනවා. එහෙමයි يعني يعني ඇත්තට අපි කොච්චර යෝගාවචරයා පරිස්සම් වෙන්න ඕනද? ඒ හැමතැනදීම බුදුරජාණන් වහන්සේ අපට කමඨහන රැක ගන්න තමයි බුදුරජාණන් වහන්සේ අපට ඒ අවවාදන ශාසනා දීලා තියෙන්නේ. එහෙමයි. එතකොට සයන්නාස දැන් සංඝාටිපත්ත චීවර ධාරේන සම්පජන්නකාරී හෝති කියලා තියෙනවා. ඒ මොකද්ද? එහෙමයි දැන් අපි කියමුකෝ දැන් සංඝාටිපත්ත චීවර දාහනේ කොහොමද දැන් භික්ෂුන් වහන්සේලා නම් අඳනා සිවුරු ආදී පොරවනකොට සාර්ථක සම්පජඤ්ඤයෙන් එක පුරවන්න ඕන සාමාන්‍යයෙන්. සාර්ථක සම්පජඤ්ඤය කියලා කියන්නේ ඒ තුලින් අර්ථයක් වෙන විදිහට තමයි අපි ඒක පුරවන්න ඕනේ. කුසලයක් වෙන විදිහට. දැන් අපි කියමුකෝ දැන් කවුරු හරි ගිහි පින්වතුන් නම් ඇඳුමක් පැඳුමක් අඳිනකොට. දැන් අඳිනකොට සාමාන්‍යයෙන් මේක ලස්සනට මං අඳින්නේ. මේක හැඩට අඳින්නේ. මේක ඇඳොත් ලස්සන වෙයි මේ ශරීරය. ඒ වගේ හැඟීමෙන් මේක ලෝභ සහගත සිතුවිල්ලෙන් එන්නේ සාමාන්‍යයෙන්. එතකොට එතන අකුසලයක්. එතකොට සාර්ථක නැහැ. ඒක අසාර්ථක. ඒතර ඇඳුම ඇඳීමේ අර්ථය දන්නේ නැහැ. ඒකෙන් අර්ථයක් කරගන්න යා දක්ෂ වුණේ නැහැ. එතකොට අපි ඒ වගේ ඇඳුම් පැළඳුම් ඇඳීමේදී මේ ශරීරය මේ තුවාලයක් වහනවා වගේ මේ සනස මේ දුගඳ දැන් මේ අත්‍තරම ගත්තොත් බොහොම ලස්සන සුවඳ හමන වස්ත්‍රයක් මේ ශරීරයට ඇඳුවාම අපිට දවස් දෙකකින් විතර හොදන්න වෙන්නේ. එහෙමයි. නැත්තම් ඒක හොදන්න වෙන්නේ නැහැ. ඒක සුවඳ නැති වෙන්නේත් නැහැ. ඒකේ තියෙන වටිනාකම දුරු වෙන්නේත් නැහැ. අඳින්න භාවිතා කරන්න තමයි ඒක දුගඳ භාවය ඇති වෙන්නේ. ඒකේ ඇති දුර්වර්ණ භාවය ඇති වෙන්නේ එහෙම වෙනකොට. දැන් මේසයකට රෙද්දක් දායට පස්සේ දවසින් අයින් කරන්නේ නැහැ නේ අපි. අයින් කරන්නේ නැහැනේ. එහෙමයි. ඒකට මේ ශරීරයේ මේ මම මේ කුණු ගොඩක් වහන්නේ ඇත්තටම සානස. කුණු ගොඩක් වහන්නේ. ඒක ලැජ්ජා සහගත තැන් මේ ශරීරයේ ලැජ්ජා සහගත තැන් තියෙන්නේ. එතකොට මේ ශරීරයේ කියන කුණු ගොඩක් දුගඳ හමනවා. මේවා වහන්න තමයි මේ තුවාලයක් මේ වෙලුම් පටියකින් වෙලනවා කියන හැඟීම ඇති කරගෙන අපි මේ ඇඳුම ඇඳීමේ අර්ථය අනර්ථය අර්ථාන්විතව මේක කුසලයක් උපදින විදිහට මේ ඇඳුම් අඳින්න ඕන සාමාන්‍යයෙන්. එහෙම නැති වුණොත් ඒක සාර්ථක සම්පජාඤ්ඤයක් බවට පත් වෙන්නේ නැහැ. ඒක ලෝභකමින් පේන්න. එහෙමයි. අපි කියන්නේ සමාජ සම්මතයට අනුකූලව එහෙම අඳින්න ගියොත් එතන සමහර ලෝභය තමයි වැඩි. ඒ කියන්නේ මෙයාගේ කමටහනට එතකොට ඒකෙන් රුකුලක් නැහැ නේ සයින්ස්. සමහර පැහැදිලිව මේක බාධාවක් වෙනවනේ එහෙම. ඒ රුකුලක් ලැබෙන්නෙත් නැහැ. එතන බාධාවක්ම තමයි සිද්ධ වෙන්නේ. එතකොට දැන් තමන් ඇඳුම් ඇඳීමේදී ගෝචර සහ අගෝචර භාවයත් මෙතෙන්දී වැදගත්. මේ සප්පාය සහ සප්පාය භාවය. සමහර දැන් ඒකෙන් අපි කියන්නේ දැන් කෙනෙක්ට අපි කියමුකෝ විහාරස්ථානයකට උනත් යනකොට ඒක සප්පාය අසප්පාය භාවය මනින්න ඕනේ මේකෙ මෙතෙන්ට ගැලපෙනවද කියලා. දැන් සමහර වෙලාවට ඒක අසප්පාය වෙනවා නම් ඒක අපි භාවිතා කරන්න ඕනේ නැහැ. උදාහරණයක් ගත්තොත් අපි කියමුකෝ දැන් සීල සමාදන් වෙන්න යනවා කියලා. එහෙමයි. එතෙන්ට යෑමේදී යන්න ඕනේ ඇඳුම් කට්ටලයක් තියෙනවා. අනුන්ගේ සුභ සිද්ධිය සඳහා තමන්ගේ සුභ සිද්ධිය සඳහා. එතකොට මේ ඇඳුම පැළඳුම ඇඳීමේදී අප ඒක සප්පාය වෙන විදිහට ඒක අපිට බාධාවක් නොවන විදිහට අපි ඇඳුම අඳින්න ඕනේ. අපි කිව්ව දැන් ඇඳුම අඳිනකොට මට දැන් ඇඳුමක් තියෙනවා. දැන් ඒ ඇඳුම ඇඳලා පස්සේ මට ඒ පිළිබඳව රාගයක් ඇති වෙනවා. ඒ ඇඳුම කෙරෙහි රාගයක් වෙනවා. ඒ අඳින්න හොඳක් නෑ සාන්නස්. දැන් අපේ ආසකෙන් ඇඳුම් තියෙනවානේ. එහෙමයි. සාන්නස්සේ නමක් ගත්තොත් තමන් ආසම කරන සිවුරක් තියෙනවා කියමුකෝ. ගිහි කෙනෙක් නම් තමන් ආසම කරන ඇඳුමක් තියෙනවා. දැන් ඒ ඇඳුම ඇඳගත්තාම මොකද වෙන්නේ? අපි දැන් සාන්නස් එහෙම එකක් ඇඳගත්තාම නිකන් දැනෙන නිකන් අමුතුම හැඟීමක්. එහෙමයි. යෝගාවචරයා කරන්නේ එහෙම තමන් ආසම කරන දේ අඳින්න යන්නෙත් නෑ සාමාන්‍යයෙන්. මොකද ඒකෙනුත් බාධාවක් වෙන්න පුළුවන් තමයි කමටහනට. එතකොට අර ඒ තුලින් කුසලයක් උපදින විදිහට එහෙම නැත්නම් අර්ථයක් වෙන විදිහට ඒ අදාළ කමටහන කරන මේ ඒ අඳුම් පැළඳුම් අඳිනකොට එයා අඳිනවා. භික්ෂුන් වහන්සේ නමක් නම් සිවුරු පරවනකොට එහෙම පරවනවා. එහෙමයි සයන්නාස දැන් මේ එක මෑණියන් වහන්සේ නමක් මේ ඔය දින 14ක විතර සිල් මාතාවක් අපේ ලංකාවේමයි. ඉතින් මෑණියන් වහන්සේ නමක් දින 14ක විතර භාවනා වැඩසටහනකට සම්බන්ධ වෙලා මේ මෙතුමියට මේ ඒ කියන්නේ එහෙම චරිත ඉන්නවා අපේ සමාජයේ. එක මේ දානයක් ගනිද්දී භාවනා යෝගී ඉන්න කාලේ ලොකු තණ්හාවක් ඇවිල්ලා ගිජුකමක් ඇවිල්ලා තියෙනවා.
ඊට පස්සේ එතන ඉඳලා මෙයා වරු කීපයක්ම මෙයා මේ බතුයි වතුරයි මේ ආහාරයට අරන් තියෙනවා. ඊට තමන්ගේ අර කමටහනට බාධාවක් වෙන විදියට අනර්ථකාරී විදියට අසප්පාය විදියට තමන්ගේ හිත වැඩ කරානේ. ආහාරයේ ඍජුව කටයුතු කරානේ. එයා ඒ කෙලෙස් ධර්මයන්ටම දඬුවම් දෙන්න. තමන්ගේ කමටහනට සප්පාය වෙන්න. මොකද කලේ දින වරු කිහිපයක්ම බතුයි වතුරයි තමයි ආහාර අරගෙන තියෙන්නේ. ඉතින් මේ කියන්නේ මේ සමහර අය ගණන් ගන්න නැති මේ කාරණා සමහර අය කොච්චර හිතට අරගෙන කටයුතු කරනවද? එතනද ඇත්තටම දැන් එහෙම බලන්න අපි අර සාර්ථක විදිහට සප්පාය විදිහට අපි ඒ දේවල් කරනකොට සනස අපේ වැඩෙන සිහිය, අපේ වැඩෙන නුවණ ඒ නුවණයි සිහිය ස්වාමීන් වහන්සේ අපිට විදර්ශනා කරන ආකාරය ඊළඟට අපිට ඔය අසම්මෝහ සම්පජඤ්ඤයේදී සාකච්ඡා කරනවා. ඒ තුළින් ලැබෙන පිටු බලය නිර්වාණ මාර්ගයට අපිට මෙච්චරයි කියන්න පුළුවන් කමක් නැහැ. එහෙම. එතකොට සයන්නාංශ මෙතන තියෙනවා ඊළඟට අසීතේ පීතේ කායිතේ සායිතේ ඊළඟට තියෙන විශේෂම ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ වාසිතේ තුන්හි භාවය කියලා කියන්නේ ගතේ කියන්නේ යනකොට තිතේ කියන්නේ හිටගෙන ඉන්නකොට නිසින්නේ කියන්නේ හිඳගෙන ඉන්නකොට සුත්තේ කියන්නේ නිදාගෙන ඉද්දී ජාගෘතය කියන්නේ අවදියෙන් ඉද්දී වාසිතේ කියන්නේ කතා කරද්දී තුන්හි භාවය කියන්නේ නිහඬ වෙද්දී මේ වගේ අවස්ථාවලත් මේ සාර්ථක සම්පජඤ්ඤ සප්පාය සම්පජඤ්ඤ භාවිතා කරන්න කියලා. අපිට ඉදිරියේදී සනස ඒ පිළිබඳව පුරුල්ව කතා කරන්න පුළුවන් නේද? එහෙමයි. ඒ පිළිබඳව. එතකොට ඒ විදියට මේ ඊළඟට සයන්නාංශ අසීතේ පීතේ කායිතේ සායිතේ කියලා තියෙනවා. එහෙමයි. ආහාර අනුභව කරද්දී ආහාර යමක් බොනකොට ඊළඟට කනකොට ආහාර සපද්දී එහෙම ඊළඟට මේ සාහිතය කියන රස විඳීමේදී. ඉතින් මේ විදියට අපිට මේ කොහොමද මේ සාර්ථක සම්පජඤ්ඤ සප්පාය සම්පජඤ්ඤ වගේ දේවල් එහෙම සනස ඇත්තටම මේ ගතේ තිතේ මෙසෙන්නේ සුත්තේ ජාගෘතේ කියන මේ විදිහට අපි සාර්ථක සම්පජඤ්ඤයත් ඒ වගේම සප්පාය සම්පජඤ්ඤයේදී සාහනහස දැන් ගතේ කියනකොට අපි යන්නේ මොකටද කියන අර්ථය. එතකොට තිතේ කියන්නේ ඉන්නේ මොකටද? ඒ වගේම නිසින්නේ සුත්තේ ජාගරිතේ නිදා ගැනීමේදී ස්වාමීන් වහන්සේ එතකොට නිදිවැරීමේදී ඒ කියන්නේ ඒකෙන් මම නිදිවරන්නේ ඇයි? ඉතින් කුසල සහගත දෙයක්ද මං කරන්නේ? මම හිඳීමේදී කුසලයක් සඳහාද යහපතක් සඳහාද මට අර්ථයක් තියෙනවා. සමහර අය ඉන්නවා ස්වාමීන් වහන්සේ කියන්නේ දැන් යෝගාවචරයේ විශේෂයෙන්ම නිස්කාරණේ කාලය ගත කරන්නේ නැහැ. දැන් වාඩි වීමේ අර්ථයක් තියෙනවා. ඇයි මං වාඩි වෙන්නේ? ඒ වාඩි වීමේ අර්ථය දැනගෙන ඒක කුසලයක් ඇති වෙන විදිහටයි ඒක නා වාඩි වෙන්නට ඕනේ. ඒ කියන්නේ දැන් අපි දැන් සමහර අය දැකලා තියෙනවා ඉතින් බාල තරුණ වැඩිහිටි කියලා නෑ. එහෙමයි. මොන වාඩි වෙලා ඉන්නවා වටපිට බල ආපහු නැගිටිනවා. ඇවිද ඉන්නවා. කල්පනා කර ඉන්නවා. ආපහු ගිහලා ඇඳට වැටෙනවා. ටික වෙලාවකින් නැගිටිනවා. එහෙම නිකරුණේ නිස්කාරණේ ඊටාම අනර්ථවත් විදියට මේ ලැබිච්ච ඊටාම කෙටි කාලින ජීවිතේ භාවිතා කරනවානේ. ඒ කියන්නේ සයන්නාංශ අපේ ජීවිතේ හරියට ඩේටා කාඩ් එකක් වගේනේ. එහෙමයි. ඩේටා කාඩ් එකක් පාවිච්චි කරන්න පිනතුන් දන්නවා මේ ඒකේ ගෙවි යෑමක් මේ සිද්ධ වෙන්නේ. අපි නොහිතන වෙලාවක ඔක්කොම ඉවරයි. ඉතින් අන්න ඒ වගේ තමයි මේ ලැබිච්ච ජීවිතේ සයන්නාංශ ඩේටා කාඩ් එකක් වගේ ජීවිතයක්. ඉතින් මේක අපි දන්නේ 99 එකක්ද 49 එකක්ද අපි දන්නේ මේක ඇත්තටම කොච්චර කාලයක් තියෙන එකක්ද කියලා. එතකොට ඇත්තටම මේකට තව සතියයි කියමු තියෙන්නේ පැවැත්ම මේ ජීවිතේ. එතකොට දැන් මේ අනර්ථකාරීව ජීවත් වෙන කෙනා අර එහෙ වැටෙනවා මෙහෙ වැටෙනවා හේතු වල ඉන්නවා පාරට ගිහිල්ලා හිටගෙන පාර දිහා බලන ඉන්නවා එහෙම ඉන්නවනේ සයන්නාංශ. කාලය කාදමනවා. එතකොට මේ දැන් මේ සාර්ථක සම්පජඤ්ඤයේදී දැන් ගතේ කියන්නේ ඒ ඉරියව්ව තුල තිතේ කියන ඉරියව්ව තුල නිසින්නේ කියන ඉරියව්ව මේ හැම එකදීම අර්ථයක් ඇතුව කුසලයක් උපදින විදියට. එහෙමයි සානස.
ඇත්තටම මේ ඉරියව් සහ සකුසලයක් ඇති විදිහට භාවිතා කරන්න පුළුවන් බොහෝ දෙනෙක්ට. දැන් මම ඉන්නේ ඇයි කියන අර්ථයක් නැති වුණා ස්වාමීන් වහන්සේ. අර්ථය දැනගෙන නොකරාම ඒ ඉරියව්ව තුළ ඉඳන් යාට අකුසල වැඩෙන්න පුළුවන්. ඒතර ඒ ඉරියව්ව Tamanට වැඩක් නැති දෙයක් වෙන්න පුළුවන්. යහපතක් වෙන දෙයක් වෙන්න පුළුවන්. එතකොට අර අර්ථය දැනගෙන ඊට අනුකූල කුසල උපදින විදිහට තමන්ගේ ඉරියව්ව භාවිතා කිරීම තමයි මෙතෙන්දී සාකච්ඡා කරන්නේ. එහෙමයි. ඒ කියන්නේ දැන් උදේ සායනන් සක්ද යෝගාවචරයෙන් නැගිටිනවා. එහෙම. නැගිටලා වාඩි වෙලා ඉන්න විනාඩි 5ක්. විනාඩි 5ක් කල්පනා කරන යා අරමුණ ගැන. එහෙම. ඒනේ අර්ථවත් භාවයක්. يعني ජීවිතේ මගේ අනාගත ඉලක්කය මොකද්ද? අරමුණ මෙනෙහි කරනවා. ඒ අරමුණට යන්න දෙන බාධා මෙනෙහි කරනවා. එතකොට ඊළඟට එයා අදහස් කරනවා දැන් ගිහිල්ලා මුණ හොදනවා. ඊළඟට මුණ හොදලා එයා ඊළඟට අදහස් ඇති කරගන්නවා ඊළඟට මං බුද්ධ වන්දනාවට යනවා. ඊළඟට මං භාවනාවට යනවා. ඒ කියන්නේ හැමතිස්සෙම ඒ හැම ඉරියව්වක්ම හැම ක්‍රියාකාරකමක්ම කරන්නේ මෙයාගේ නිවනට සරිලන විදියට, අර්ථවත් විදියට. එහෙමයි. එහෙම සනස දැන් ඊළඟට අපි ගත්තොත් දැන් සප්පාය එහෙමයි. මේ සම්පජඤ්ඤයේදී ඒ ඉරියව්ව තමන්ගේ භාවනා කමඨහනට ගැළපෙන විදිහට ඒකට උපකාර වෙන විදිහට තමයි තමන් ඒක කරන්න ඕනේ. දැන් උදාහරණයක් ගත්තොත් දැන් අපි කියමු භාවනා කරන කෙනෙක් ඒ ඉරියව්වේ ඉඳගෙන අපි කියමු කේතවිනිය කොටාගෙන ඉන්නවා කියලා. ඒතර ඒ ඉරියව්වට ගැළපෙන්නේ නිදිය ගන්න එක. එහෙමයි. ඒ දැන් භාවනා කිරීමේදී සප්පාය වෙන්නේ නැහැ ඒක. දැන් සමහර අය කියනවා හාන්සලා ආනාපාන සතිය කරන්නද කියලා. එහෙම කවදාවත් කරන්න බෑ නේද? අසප්පායයිනේ. අසප්පායයි. එතකොට ඒ වගේ ඉරියව්ව පැවැත්වීමේදී ස්වාමීන් වහන්සේ අපි ඒක සප්පාය දැනගන්න දැන්. භාවනාවට උපකාරයක් වෙන විදිහට තමයි අපි වාඩි වෙන්න ඕනේ. දැන් ඒතකොට භාවනා මේ යෝගාවචරය මොකද්ද කරන්නේ? දැන් වාඩි වෙනකොට එයා බලනවා මෙතන මට වාඩි වෙන සුදුසු තැනක්ද ඉස්සෙල්ලා බලන්න. සප්පාය කියන්නේ ඒකනේ. දැන් පිරිසක් ඉන්න තැන මේ ශබ්ද බද්ද ඇහෙන තැනක තමන්ගේ කමටහනට හානියක් වෙන තැනක වාඩි වෙනවා නම් ඒක අසප්පායයි සම්හාස. දැන් නිදිය ගැනීමේදී පව දැන් උදාහරණයක් ගත්තාම දැන් නිදිය ගන්න එක තමන්ට සප්පාය විදිහට තමයි නිදිය ගන්න. ඒක නිකන් මේ නිදිය ගැනීමම ජීවිතය කරගන්න කිව්වොත් ඒක ගැටලුවක් වෙනවා. දැන් භාවනා දැන් නිදිය ගන්න ඉරියව්වෙදිත් කියනවානේ දැන් සිංහ සෙයියාවෙන් නිදියන්න කියලා. එහෙම සනසයි. සිංහ සෙයියාවෙන් නිදා ගන්න කියනවා. ඒ කියන්නේ ඇල වෙලා එක කකුලක් උඩ අනිත් කකුල තියලා දකුණු කකුල උඩ වම් කකුල තියලා හිසේ යටින් අත තියාගෙන ඒ වගේ සප්පාය ඉරියව්වක් යෝගාවචරයට තියෙනවා. එහෙමයි. එහෙම වුණොත් තමයි අර කමටහනට Tamanට ඉක්මනටම ආයේ එකතු වෙන්න පුළුවන්කම තියෙන්නේ. මේ හැම දෙයක් තුලින්ම සාහිණාංශ මේ කමටහන පෝෂණය කිරීමට රුකුල් දීම. එහෙම ඇත්තන සනස දැන් මෙතෙන්දී ඔය ඇඳිනකොට උනත් නේද සනස ඉඳ ගන්නකොට උනත් කන බොන එකේදී පවා කමටහනට ගැළපෙන විදිහට කමටහනට සප්පාය විදිහටම අපි හැම දෙයක්ම කරන්න ඕනේ. මොකද අපි කියමු ආහාරයක් වුණා සාමනහස සමහර ආහාර දෙනවා Tamanට ගැළපෙන්නේ නැති ආහාර. ගත්තාම සමහර වෙලාවට මේ අපි කියන්නේ නුරුස්සන ආහාර තියෙනවා. සමහර වෙලාවට වාතය කිපෙනවා. ඔය ශරීරයට අපත්‍ය කියලා අපි කියන්නේ ආහාර. එහෙමයි සනස. එතකොට පිත කිපෙනවා, සෙම් කිපෙනවා. ඒ වගේ ආහාර ගැනීම සුදුසු වෙන්නේ නැහැ. ඒක සප්පාය වෙන්නේ නැහැ. එතකොට දැන් ඒ වගේ අර අපේ හැම ඉරියව්වකින්ම අපි බලන්නේ අපේ සුඛ විහරණය නෙමෙයි කමටහනට ගැලපෙනවද කියලා බලන්න. දැන් වාඩි වීම මට සබ පහසුවක් ඇති කිරීමට නෙමෙයි. කමටහනට කොහොමද ඒක උපකාරයක් වෙන්නේ? එතකොට නිදිවරණ එක මොන අර්ථයෙන්ද කරන්නේ? සමහරවිට නිකන් රාත්‍රියේ නිදි වරාගෙන ඉන්නත් පුළුවන්. එහෙම නැත්නම් වැඩ කර නැති දේවල් හිතා ඉන්නත් පුළුවන්. ලෝකාසේ ආස්වාදයේ විඳින්නත් පුළුවන්. එතකොට මේ නිදි වැඩිම මොකද කරන්නේ? ඒක අර්ථයක් තියෙනවා. දැන් නිදි වරන්නේ මොකක් සඳහාද කියලා දැනගෙන ඒ දේ කිරීම තමයි මෙතෙන්දී දැන් බුදුරජාණන් වහන්සේ නම් ජාගරියානුയോഗයේ කියන නිදි වැඩිම දේශනා කරලා තියෙන නීවරණ දුරු කරමින් සක්මනේ දෙන්න කියලා. එහෙමයි සන්නස. එහෙම නැත්නම් පරයන්ක භාවනායේ දෙන නිදි වරන්න කියලා. එහෙමයි. සමහර අය ඉතින් ටෙලි නාට්‍ය බලන්න, චිත්‍රපටි බලන්න, සංගීත සංදර්ශන අහන්න, ඒ කියන්නේ ඒ වගේ කානිවල් වලට යන්න. එහෙමයි. ඒවා සාර්ථක සම්පජඤ්ඤ සප්පාය සම්පජඤ්ඤ ගණයට වැටෙන්නේ නැහැ. වැටෙන්නේ නැහැ සානහ. කමඨහන වැඩෙන්නේ නැහැ ඒකෙන්. වැටෙන්නේ නැහැ. තියෙන කමටහනක් පිරිසිල යනවා. ඒකෙන් වෙන්නේ. එතකොට ඒ විදිහට මේ සාර්ථක සම්පජඤ්ඤය
ඒ වගේම සප්පාය සම්පජඤ්ඤයට අනුකූලව තමන්ගේ සෑම ඉරියව්වක්ම ස්වාමීන් වහන්සේ තමන් පවත්වා ගත යුතුයි. එහෙමයි. ඊළඟට සානස මෙතන තියෙන විශේෂයෙන් මේ වාසිතේ කියලා. ඒක අපි ගොඩක් කතා කරන්න ඕන එකක්. වාසිතේ කියන්නේ කතා බහ කියන එක. දැන් එදිනදා ජීවිතේ අපි කී දෙනෙක් කතා කරනවද? පින්නතුන් දරුවෝ එක්ක කතා කරනවා, අම්මා තාත්තා එක්ක කතා කරනවා, සාමියා භාර්යාව එක්ක මේ හැම වචනයක්ම නිවනට සරලව වෙන්න ඕනේ. කියන්නේ අර්ථවත් වෙන්න ඕනේ. ඒ කියන්නේ බොරු නොවන, පරුෂ වචන නොවන, කේලම් ගණයට නොවන, ඊළඟට සම්පප්පලාප ගණයට නොවන, ඊටමත් අර්ථවත් වචන කතා වෙන්න ඕනේ. හැබැයි අර්ථවත් වචන උනක් කතා වෙන්න ඕනේ සප්පාය. සප්පාය කියලා කියන්නේ ඒක සුදුසු අවස්ථාවේ. සුදුසු නොසුදුසු භාවය පිළිබඳව හිතන්න ඕනේ. මොකද දැන් මංගල සූත්‍රයේ තියෙන කාලේන ධම්ම සාකච්ඡා, කාලේන ධම්ම ශ්‍රවණ. එහෙමයි. ධර්ම සාකච්ඡාව හොඳයි. නමුත් සුදුසු කාලේ. එහෙමයි. හැමෝත් එක්කම කතා කරන්න යන්නේ එකත් හරියන්නේ නැහැ. ධර්ම ශ්‍රවණයත් හොඳයි. ඒකත් ගත්තොත් ඒක සුදුසු කාලෙද. ඒතර විශේෂයෙන්ම මේ භාෂිතේ කියන එකේදී සත්‍යවාදී වචන කතා කරන්න ඕන. ඒ අර්ථයක් අර්ථවත් කාරණාවක් ඊළඟට මුසාබස් නොකිය ඊළඟට රළුවදන් කියන්නේ නැතුව මුදුවදන් කතා කරන්න ඕන. කේලම් කියන්නේ නැතුව සමගිය වැඩෙන කතා කරන්න ඕන. කෙලෙස් වැඩ සම්පප්පලාප නැතුව කෙලෙස් දුර වෙන කතාවල යෙදෙන්න ඕන. හැබැයි ඒවා එහෙම සාර්ථක සම්පජඤ්ඤ තුල අර්ථවත්ව කතා කළත් සප්පාය විදියට ඒක සුදුසු විදියට සුදුසු තැන්වලදී භාවිතා කරන්න ඕනේ. ඊළඟට සාන්නාංශ මෙතන තියෙන තුන්හි භාවය කියලා. එහෙමයි. නිහඬව කතා නොකර ඉන්න අවස්ථාවල පවා නිහඬව තුන්හි භාවයේ නිහඬව ඉන්න අවස්ථාවල පවා තමන්ගේ ඒ නිහඬභාවය නිශ්ශබ්දතාවය අර්ථයක් තියෙනවද අර්ථයක් නැති දෙයක්ද කියලා හිතලා බලන්න. ඇත්තට දැන් මෙතෙන් තුන්හි භාවය කියනකොට සන්නස දැන් මෙතන තියෙන අර කමඨහනට උපකාර වෙන විදිහටම මේ සන්නස තමන් මොකකටද මම නිහඬ වෙන්නේ. එතකොට ඒ නිහඬ වීම සප්පාය විදිහට තමන් එක මේ කමඨහනට උපකාරයක් විදිහට කරන්න ඕනේ දැන්. ඒ සමහර අය ළඟමින් නැත් එක අමනාප වෙනවා රණ්ඩු අල්ලලා. එහෙමයි. හරිද? දවස් කරන් නිහඬයි. එහෙම ඇත්තටම දැන් ඒක නම් හරි වැදගත් කාරණාවක්. එහෙමයි. නිහඬ වීම කතා කරනකොට ඒක අර්ථයක් නෙමෙයි අනර්ථයක්. දැන් සමහර අය කියනවා මේ මගේ යත් එක්ක තරහක් නැහැ. හැබැයි මම කතා කරන්නේ නැහැ. ඒකම තමයි තරහ. එහෙම අර ඒ නිහඬභාවයෙන් න්‍යා කරන් තියෙන අනර්ථයක්. ඒ කියන්නේ හිතනවා කියන්නේ. ඒ කියන්නේ හිතෙනකොට සනස අකුසලෙනේ වැඩෙන්නේ. මට මෙහෙම කිව්වා මෙහෙම කළා ඒ නිසා මම නිහඬ වෙන්න කියලා දවස් ගණන් ඉන්නවා. එහෙම දැන් එහෙම නිහඬියාව නෙමෙයි මෙතන කියන්නේ. ඒකට දැන් තමන් නිහඬ උනේ ඇයි නිහඬ වෙන්නේ මොකක් සඳහාද? එතකොට නිහඬ වීමේ කාලය තුල කරන්නේ මොකද්ද? එහෙමයි. හිතන්නේ මොනවද? අන්න ඒකයි වැදගත් වෙන්නේ. අකුසල් වැඩෙන විදියට නම් ඒ නිහඬ වීම වෙන්නේ ඒකේ ඇති වැඩක් නෑ. අර්ථයක් නෑ. එතකොට කුසල් වැඩෙන විදියට ඒ කියන්නේ මොකක් හරි කමටහනක් අරගෙන ඒ තුල වැඩි දියුණු භාවයක් ඇති කර ගැනීම සඳහා නම් මේ නිහඬතාවය එතෙන්ට තමයි අපි එන්න ඕනේ. දැන් අර එක වස්සාන කාලයක ස්වාමීන් වහන්සේලා කීප නමක් කතා වුණා මේ අපි ඔක්කොම වස් මාස 3ේම කතා නොකරදමු කියලා. ඒකත් නිහඬතාවයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ වස් මාසයේ අවසානයේ වස් පවාරණය වෙලා ඒ ස්වාමීන් වහන්සේලා ගිහිල්ලා වන්දනා කළා. ඉතින් කඳ සඳහන් කරනවා ස්වාමීනි අපි මේ මාස 3ේම කතා කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනෝ මේ අජ වෘතය, ගෝ වෘත, කුක්කුර වෘත සමාදන් වුණාද කියලා. එහෙමයි. يعني තිරිස සත්තුනේ කතා කරන්නේ නැත්තේ. නිඳා කරනවා. ඉතින් ඒක කමටහනට ගෝචර තුන්හි මේ නිහඬ භාවයක් නෙවෙයි. එහෙමයි. නිකම්ම කතිකාවතක් මාර්ගයෙන් සිද්ධ කරගත්ත දෙයක්. එහෙමයි. ඒ තුලින් ඒ උන්වහන්සේලා කමටහන වැඩිවීමක් වෙලා නැහැ. ඒ නිසා මේ නිහඬතාවය වුණත් නිවනට සරිලන විදියට කුසලයේ වැඩෙන විදියට කමටහනට සප්පාය වෙන විදියට ඒ නිහඬතාවය ඉතින් ඒකට තමයි සාන්නංශ තැනට සුදුසු නුවණ කියන එක අපට ඕන වෙන්නේ. එහෙමයි. ඒ තැනට සුදුසු නුවණ කියන එක ඉතින් හරියම වැදගත් මේ අපේ ඕනම මේ සම්පජන්නකාරීව කටයුතු කිරීම කියන කාරණාව. දැන් මේ කමටහනක් වුණා වර්ධනය කරනකොට අපිට ඒ නුවණ තිබුණ නැත්නම් එකක් අපේ කමටහනට හානියක් කරගන්නවා අනිත් එක අනිත් අයට ඒ තුලින් හානියක් වෙනවා. එහෙම නැතුව දෙපැත්ත බේරගෙන මේක අර සුදුසු නුවණ ඇති කරගෙන මේ බුදුරජාණන් වහන්සේ වර්ණසනස අපේ හැම පැත්තක්ම නිවැරදි කරගෙන අපිට මේ ගමන යන්න දේශනා කළා. කාගෙන්වත් වචනයක් අහන්න වෙන්නෙත් නැතුව
ඉස්සරහට යන්න පුළුවන් ක්‍රමානුකූල වැඩපිළිවෙලක් තියෙනවා. මේක හරිම අමාරු වැඩපිළිවෙලක් හැබැයි. එහෙමයි. මේ ලේසි වැඩපිළිවෙලක් නෙවෙයි අපි මේ කතා කරන්නේ බොහොම අමාරුයි. නමුත් නමුත් අපි මේ කරුණු කාරණාවල පිහිටලා කටයුතු කළොත් විතරයි කමඨහනේ පෝෂණයක් කමඨහනේ වර්ධනයක් පින්නද සිද්ධ වෙන්නේ. ඉතින් අද දවසෙත් අපි සම්පජඤ්ඤකාරී පබ්බේ යටතේ කාරණා දෙකක් තමයි සාකච්ඡාවට ගත්තේ. සාර්ථක සම්පජඤ්ඤ සහ සප්පාය සම්පජඤ්ඤ. සාර්ථක සම්පජඤ්ඤ කියන්නේ ඕනෑම කටයුත්තකදී අභික්ඛන්තේ පටික්ඛන්තේ ආලෝකිතේ විලෝකිතේ කියන ඕනෑම ක්‍රියාකාරකමක් තුලදී ඒ ඕනෑම ක්‍රියාකාරකමක් කරන්නට කලින් ඒකේ අර්ථයක් තියෙනවද අනර්ථයක් තියෙනවද කියලා විමසල බලන ගතියට කියනවා සාර්ථක සම්පජඤ්ඤ කියලා. ඊළඟ සම්පජඤ්ඤ සප්පාය සම්පජඤ්ඤ කියලා කියන්නේ අර සාර්ථක සම්පජඤ්ඤ තුලින් අර්ථයක්ද අනර්ථයක්ද කියලා බලලා අර්ථයක් කියලා තේරුණා ඒ අර්ථවත් දේ තමන්ගේ කමඨහනට සප්පාය වෙනවද කියලා තමන්ගේ කමඨහනට ඒ සුදුසුද කියලා කල්පනා කරලා ක්‍රියාත්මක කිරීම තමයි එතකොට සප්පාය සම්පජඤ්ඤ වෙන්නේ. එතකොට පින්නත් අපිට ඊළඟ සතියේ ඊළඟ දවසේ කතා කරන්න තියෙන්නේ ගෝචර සම්පජඤ්ඤ සහ අසම්මෝහ සම්පජඤ්ඤ පිළිබඳව. ඉතින් අද දවසෙත් අපිත් එක්ක මේ වටිනා දහම් කතිකාවතට සහ සම්බන්ධ වුණ අපේ කල්යාණ මිත්‍ර කොළොන්නාව අබේසිංහරාම වාසී රාජකීය පඬිතු ඉඳුරුහේනේ ධම්මදේව ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේට බොහෝ පුණ්‍යානුමෝදනා කරනවා. මේ සසුන් කෙත තව තවත් බබලවන්නට ඔබ වහන්සේට අවශ්‍ය සියලුම ශක්තිය ධෛර්යය තව තවත් ලැබේවා කියලා උන්වහන්සේට පුණ්‍යානුමෝදනා කරමින් මේ දහම් කතිකාවතට සම්බන්ධ වුණ අපේ පින්නතුන්ටත් තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදය රැකවරණය සියලු දෙවියන්ගේ ආරක්ෂා ප්‍රාර්ථනා කරමින් ජයමග නාලිකාව ඔස්සේ අදට નિયમિત ඉන්ද්‍රකීලයේ දහම් කතිකාවත මෙතකින් අවසන් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.